ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල IDH රෝහලින් පැනගිය කොරෝනා ආසාදිතයා සියලු දෙනා නොමග යවයි. ලබා දී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවෙයි. නිවසකට පැන ඇඳුම් සහ පාපැදියක්ද සොරකම් කර ඇති බවට තොරතුරු. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට. රුවන්වැල්ලෙන් ගිනි අවි නිෂ්පාදනාගාරයක්. බොරලැස්ගමුව මිරිහාන සහ හොරණ ප්‍රදේශවලින් මත්කුඩු සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට. මැතිවරණ සමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දී ඇති උපදෙස් ඇතුළත් චක්‍රලේඛ කෙටුම්පත නීති විරෝධී බව නීතිපති සෞඛ්‍ය ලේකම්ට කියයි. පෙර පාසලටත් අමාත්‍යාංශයක්. අවදානම් කලාපවල සිටින ජනතාවට අවදානමක් නොමැතිව ජීවත් විය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. අගමැති කියයි. සජිත්ගෙන් අගමැතිට අභියෝගයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාතාලය මද්‍රව්‍ය සහ ගිනි අවි එකිනෙක සම්බන්ධ අපරාධ ක්‍රියාදාමයන් වන මෙම නීති විරෝධී කටයුතු සඳහා රුකුල් දෙන දූෂිත නිලධාරීන් පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා. ඒ අතරතුර රටේ විවිධ ස්ථානවලින් ගත වූ පැය කිහිපය තුළ මත්කුඩු සහ ගිනි අවි රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්කොඩු ගිනි අවි නීති විරෝධී මත්පැන් බැඳ ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයින් පිළිබඳ තොරතුරු මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. මෙම නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අදාළ අංශ සහ ආරක්ෂක අංශ නීතිය නිසි ලෙස ඉටු කරමින් කටයුතු කරනවා සේම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ගෙන් රටටම ගෙන දී ඇත්තේ විශාල අපකීර්තියක්. අයිස් මද්‍රව්‍ය සමග පුත්තලමේදී අත්අඩංගුවටගත් සුරාබදු නිලධාරියා සහ ඊට සම්බන්ධ අනෙකුත් සුරාබදු නිලධාරීන්ද රාජකාරිය දැඩි ලෙස අවභාවිතා කරනවා. නීතිය නිසි ලෙස රකිමින් ජනතාවත් රටත් ආරක්ෂා කරන රාජකාරිය නිසි ලෙස ඉටු කරන නිලධාරීන් සිටියේදී ඒ අතර එම නාමයට මහා කැලලක් ඇති කරන නිලධාරීන්ද සුරාබදු දෙපාර්තමේන්තුව තුලත් සිටින බව පෙන්වා දෙමින් පසුගිය 23 වනදා පුත්තලම ප්‍රදේශයේදී සුරාබදු නිලධාරියෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශය සමත් වුණා. එම වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයෙන් තවත් සුරාබදු නිලධාරියෙකු පලා ගොස් තිබුණා. මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ කාර්ය බළකාය මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවත් විශේෂ මෙහෙයුම් දියත් කළා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස අයිස් මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අදාළ සුරාබදු නිලධාරියාද අත්අඩංගුවට ගන්නට හැකි වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පුත්තලම සුරාබදු කාර්යාලයට අනියුක්තවයි සේවය කර තිබුණේ. අදාළ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් දෙදෙනා සේවයෙන් ඉවත් කිරීමටයි සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා මේ වන විට තීරණය කර තිබෙන්නේ. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම පිණිස අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයෙකුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් යොත් විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි. අද අලුතින්ම වාර්තා වූ තොරතුරු වන්නේ හොරණ මිරිහාන සහ බොරලැස්ගමුව කේන්ද්‍ර කරගනිමින් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 6 දෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග දසලක්ෂයක මුදලක් සමග අත්අඩංගුවට ගැනීමයි. හොරණ මිරිහාන සහ බොරලැස්ගමුව කේන්ද්‍ර කරගනිමින් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 6 දෙනා සමග කිලෝග්‍රෑමයක් පමණ වන හෙරොයින් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් සොයා ගන්නට පොලිසියට හැකි වී තිබෙනවා. විශේෂත්වය තමයි මේ වැටලීමේදී මේ වනතෙක් හඳුනා නොගත් මද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සැක කටයුතු අන්දමින් ගමන් කළ පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී තමයි මේ අනාවරණය කරගන්න හැකියාව ලැබලා තියෙන්නේ. උපක්‍රමශීලීව ඒ ජාවාරම්කරු මුණ ගැස්වීමෙන් අනතුරුව ජාවාරම්කරු විසින් මද්‍රව්‍ය කුඩා ප්‍රමාණයේ පැකට් වලට පැකට් කරන ස්ථානයක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම එම ස්ථානයේ තිබී මද්‍රව්‍ය
කිලෝ 1 ප්‍රමාණය අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මෙහි ප්‍රධාන සැකකරු බෝකුන්දර පාසල් මාවත ඉස්රු වෙන ප්‍රදේශයේ පුද්ගලයෙක් තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදි එකකුත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මෙම සැකකරුවන් බොරලැස්ගමුව, ඉනුවන්ගොඩ, කොරණ යන ප්‍රදේශවලදී තමයි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. දැනට සිදු කරන ලද විමර්ශන අනුව රුපියල් මිලියන 1800ක පමණ ප්‍රමාණයක් එක් බැංකු ගිණුමක් හරහා සංසරණය වී ඇති බවට සොයාගෙන තියෙනවා. ඒ අනුව දැනට අත්අඩංගුවට අරගෙන තියෙන සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට සිදු කරන ලද විමර්ශනෝදී අනාවර වෙලා තියෙන්නේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු දැනට බන්ධනාගාරයේ සිට මේ ජාවාරම මෙහෙවන බව. ඒ විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වන පසුබිමක් තුළ නීති විරෝධී ගිනිඅවිද මේ දිනවල තැනින් තැන මතුවනවා. කොළඹට ආසන්න හෝමාගම ප්‍රදේශයේදී හමු වූ ගිනිඅවි ගබඩාව පසුගිය 19 වනදා දකුණු පළාතේ වලස්මුල්ල ප්‍රදේශයේදී හමු වූ ගිනිඅවි තොගය පසුගිය 21 වනදා ඇල්පිටිය ප්‍රදේශයෙන් හමු වූ T56 වර්ගයේ ගිනිඅවි අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය මීට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්. අදත් එලෙසම රුවන්වැල්ල ඉඹුලාගල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වටලා එහි සිටි සැකකරුවෙක් සමග ගිනිඅවි රැසක් අත්අඩංගුවට ගත්තා. මෙම නිවසේ තිබී ගිනිඅවි 5ක් සහ අඩක් නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් පතුරමාදියද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම ගිනිඅවි කම්හලෙන් නිෂ්පාදනය කරනු ලබන ගිනිඅවි දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කර ඇති බවටද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙම නීති විරෝධී ගිනිඅවියකින් පිටවන උණ්ඩයකින් මීළඟ මොහොතේ ජීවිතය අහිමි වන්නේ කාගේද යන්නයි. මේ නිසා නීති විරෝධී ගිනිඅවි මත්ද්‍රව්‍ය සහ පාතාලය පිළිබඳ යම් තොරතුරක් ඔබ දන්නේ නම් වහාම ආරක්ෂකාංශ දැනුවත් කිරීම ඔබ සැමගේ යුතුයකමක් සහ වගකීමක්. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඊයේ දින පලා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා ලබා දී ඇත්තේ ව්‍යාජ තොරතුරු බව හෙළි වී තිබෙනවා. ඔහු නිවසකට ගොස් එහි ඇඳුම් සොරාගෙන පාපැදියක ආධාරයෙන් පිටකොටු ප්‍රදේශයට පැමිණ ඇති බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. අදාළ රෝගියා ඊයේ අලුයම 2ට පමණ එම රෝහලෙන් පලා ගොස් තිබූ අතර ඔහු පළමුව පැමිණ තිබුණේ පිටකොටුව ප්‍රදේශයටයි. පිටකොටුවේ සිට ත්‍රිරෝද රථයකින් පෙරවරු 10 පමණ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ අසලට පැමිණ තිබූ අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහු පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීමත් සමග ඔහු අත්අඩංගුවට පත් වුණා. කෙසේ වෙතත් අදාළ ආසාදිත පුද්ගලයා ලබා දී ඇත්තේ ව්‍යාජ තොරතුරු බවට මේ වන විට හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. දැනට ඒ රෝගියාගෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා. ඔහු ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ඒ ප්‍රශ්න කිරීම වලදී එල්දරව් කරලා තියෙන තොරතුරු ව්‍යාජ තොරතුරු බව අපි වෙනත් ක්‍රම ඔස්සේ අපි අනාවරණය කරගෙන තියෙනවා. ඒ අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් නැවත සෞඛ්‍ය අංශවල අවසරයේ පරිදි ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට මුල් අවස්ථාවේදී ඔහු අනාවරණය කර ගමන් මාර්ගය ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන සහ වෙනත් සාක්ෂිකරුවන් ඔස්සේ අපි තොරතුරු ලබාගෙන නිවැරදි ගමන් මාර්ගය කුමක්ද කියන කාරණයත් ඒ හරහා යම්කිසි ආකාරයකට මේ කොරෝනා වෛරසය පැතිරීමට අවස්ථාවක් තිබුණාද යන්න පිළිබඳව විමර්ශනය කරන්නේ. මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ. කෙසේ වෙතත් මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම අවසන් නැති නිසා සම්පූර්ණ තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නැහැ. ඔහු පාපැදියක් නිවසකින් සොරකම් කරගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් එක්තරා නිවසකින් සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවත් වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා. දැනට ඔහු ගමන් කළ බව අනාවරණය වී ඇති සියලුම ස්ථාන මේ වෙන විට සෞඛ්‍ය අංශවල සම්පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය අංශවල වගකීමෙන් යුතුව විස බීජ හරණය කර
මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගතය පිළිබඳව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. නොහැක්කක් නොමත යන්න උද්දුත පාඩය පෙරදැඩි කරගෙන තමයි කොවිඩ් වසංගතය වෙනුවෙන් අපි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට පටන් ගත්තේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බලධාරීන් විසින් මේ රටටම දන්වා තිබෙන මුඛාවරණ පළඳීම, අත් පිරිසුදු කර ගැනීම, ශාරීරික දුරස්ථභාවයන් රැක ගැනීම වැනි ක්‍රියාවලියන් වල අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාම සම්බන්ධ විය යුතුම යන්න දැන්වීමටත් මේ අවස්ථාවක් කරගනු ලබනවා. අපි තමයි රට ආරක්ෂා කරන්න ඉන්නේ. අපි තමයි රටේ ඉන්න ජනතාව ආරක්ෂා කරන්න ඉන්නේ. ඒකින්ද අපි කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට සියලුම විරෝධා රණවිරුවන් අනිවාර්යයෙන්ම ක්‍රියා කළ යුතු බව මේ අවස්ථාවේදී හමුදාපතිවරයා වශයෙන් මා අවධාරණය කරනු ලබනවා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය 17 වනදා සිට COVID-19 වෛරස් පාලනය ඇතුළු සියලු බෝවන රෝග මර්ධනයට අදාළ රාජකාරියවලින් ඉවත් වුණා. මොවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සංකේත වැඩවර්ජනයක් දක්වා වර්ධනය වූයේ ඔවුන්ගේ ගැටලු සඳහා එතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්. කෙසේ වෙතත් මැතිවරණ සමයේ COVID-19 පාලනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර ඇති චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනි බවයි නීතිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට අද දැනුම් දී ඇත්තේ. ස්වයං නිරෝධාලයට යොමු කර සිටින පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට මහා මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ලබන 31 වනදා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර තැපැල් ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා ලබා දුන් අතිරේක දින දෙක අදින් අවසන් වුණා. ඉදිරි මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දී තිබූ දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට අද දිනේදී අවස්ථාව සලසා දී තිබුණා. තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වා අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වුණා. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීමට తాවකාලිකව හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 29 වන දින අවසන් වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක පමණ ප්‍රමාණයක් මේ වන විට බෙදා අවසන් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සංඛ්‍යාවෙන් 70%කට වැඩි ප්‍රමාණයක් බෙදා අවසන් කරලා තියෙනවා. හෙට දිනේ එහෙම නැත්නම් ජූලි 26 වෙනිදා විශේෂ බෙදීම් දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුත්ත සිදු කරනවා. අපි ඉල්ලා සිටිනවා සියලුම නිවසේයන්ගෙන් තමන්ට තාමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබිලා නැත්නම් නිවසේ වැඳී සිටලා අපගේ තැපැල් බෙදීම් කාර්ය මණ්ඩලයෙන් අස්සන් සහිතව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලබා ගන්න හැටියට අපි ඉල්ලා සිටින නිවසේයන්ගෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බාර ගැනීමේදී අස්සන් සහිතව බාරගත යුතු නිසා තමන්ට පුද්ගලික වශයෙන් පැනක් භාවිතා කරන්න හැටියට. මේ අතර ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට මෙවර මහමැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලබන 31 වනදා අවස්ථාව සලසා දීමට පියවරගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මෙවර මහමැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4867ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් පැමිණිලි 3897ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති අතර තවත් පැමිණිලි 970ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද මාතර වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින මාතර දිස්ත්‍රික් අපේක්ෂකයින් විසින් සංවිධානය කර තිබූ ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සහභාගී වුණා. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා පැමිණියේ මාතර වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වීම සඳහායි. ඉන් අනතුරුව දෙවිනුවර දේවාල ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වුණා.
අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අසල සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වීම සඳහායි. අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. හල්දුම්මුල්ල ප්‍රදේශය, අලියාල ප්‍රදේශය 70 ගණන් වල හරිම පොහොසත් පළාත් කියලා කිව්වොත් වැරදි නෑ. විශේෂයෙන්ම උක්වගා. ඉතින් මේ යුගය නැති වෙලා ගියා ඊට පස්සේ 77 පස්සේ. මම හිතන්නේ උගත් දෙන අමතකත් වෙලා ඇති දැන්. එහෙම ඉතින් පස්සේ තමයි අදගෙන යටුනේ මේක. දැන් නැවත වාරයක් මේ ප්‍රදේශවල සංවර්ධනයක් ඇති කරලා ශක්තිමත් ගම්මානයක් බවට පත් කිරීම තමයි අපි කළ යුතු තියෙන්නේ. මේ ප්‍රදේශය අත්වශයෙන්ම 69%ක් විතර නායෑම් වලට යට වෙන ප්‍රදේශයක්. ඉතින් මේ අවදානමෙන් අපි මේ පළාත බේර ගන්න ඕන කියන එක අපි මතක තියාගන්න යුතුව තියෙනවා. අපි පුළුවන් තරම් ඒවා අවම කර ගැනීමට අවදානමක් නොමැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රට තුල ඇති කරන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. මේ අතර බදුල්ල විල්සන් පාක් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ශිෂ්‍යම සංචාරක කර්මාන්තය දියුණු කරන්න බණ්ඩාරවෙල ඇල්ල ඇතුළු සංචාරක කලාපොලිස හඳුන්වලා දෙන්න අපි තීන්දුව කරගෙන තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ ලෝකයේ පිරිසුදුම ස්වභාවික වායුව තියෙනවා කියලා තමයි කියන්නේ. මනම් මේ ප්‍රදේශ ශක්තිමත්ව දියුණු කිරීම තුළින් ප්‍රදේශයේ තරුණයන්ට රැකියා අවස්ථාවන් එමට ලැබෙනවා. ඒ වගේම වණ්ඩාරවෙල පනංගල වැව ආශ්‍රිත ප්‍රදේශය, මහියංගන සොරබොර වැව ආශ්‍රිත කලාපය, ලුණුගල මඩොල්සිම නගරයේ ආදී ප්‍රදේශ සංචාරක පුරවරයන් වශයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. හපුදලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අපි තීන්දුව කරලා තියෙනවා. දියලුම දියඇල්ල ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ තුලින් නව සංචාරක හෝටල් පහසුකම් වැඩි දියුණු කිරීම ආදී තුලින් අවශ්‍ය රැකියා අවස්ථාවන් ගොඩනැගෙන පෞද්ගලික අංශේ ආරක්ෂාවල් ලැබෙන වැඩපිළිවෙල ගොඩක් දියත් කිරීම අපි අනිවාර්යයෙන්ම කරනවා. ආර්ථිකය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. සමගි ජනබලවේගයේ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ බිබිල මැදගමදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ අපේ රටට අවශ්‍යයි නිර්මාණශීලී ආර්ථික ප්‍රතිපත්තියක්. මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් අපේ රටට ගොඩේ මේ ගරා වැටුණු මාතෘ භූමිය අපි නැවතත් වරක් ශක්තිමත් කරන්නට ඕන. කොයි තරම් අපි සහන ලබා දීලා තියෙනවද? 69 ලක්ෂය කිව්ව නෑ මේට වැඩිය තවත් හොදට කෑම අවශ්‍යයි. දැන් 69 ලක්ෂය විතරක් නෙවෙයි මුළු රටම ඉල්ලම් කරනවා. දැන් වර්තමාන අගමැතිතුමාට මුදල් ඇමතිතුමාට අපේ ආර්ථික විග්‍රහය කරනකොට එතකොට තරහයි. තරහ ගිහිල්ලා එක එක ඇනුම්පද ගිය. එක එක විවේචන කරනවා. මම මේ මොහොතේ අභියෝග කරන්න කැමති අපේ රටේ මුදල් ඇමති. මම ලෑස්ති සමගි ජන බලවේගයේ විසඳුම් පිළිබඳව. ඒ වගේම පොහොට්ටුවේ රටට දෙන විසඳුම් පිළිබඳව බොහොම විවෘත සංවාදයකට, විවෘත විවාදයකට. ඒතර රටේම ලක්ෂ 220කට ආසන්න වූ ජනතාවට පුළුවන් අපි කියන දේ අවබෝධ කරගෙන මොකද්ද නිවැරදි ගමන කියන එක පිළිබඳව නිගමනයකට එන්න. මම දන්නවා එතුමා කීයටවත් මාත් එක්ක වාද විවාද කරන්නේ නැහැ. මේ අතර හේවාහැට ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ දිස්ත්‍රික්කයේම ඇමතිවරයෙක් ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා කිව්ව නේද මාර්තු විදුලි බිල කපනවයි කියලා. අප්‍රේල් විදුලි බිල කපනවයි කියලා. කැපුවද? මං අහන්න කැමතියි. නෑ මිත්‍රවරුනි. දැන් මේ වෙනකොට අලුත් බිල ලැබිලා නේද? ඔක්කොම එකට එකතු කරලා මේ අහිංසක ජනතාවගේ කරපිට බර පටවන අසාධාරණයක් මේ ආණ්ඩුව කරලා තිබෙනවා. අපේ ආණ්ඩුව ආපු හැටියේ මාර්තු බිලයි අප්‍රේල් බිලයි ගෙවපු සියලු දෙනාට ඒ මුදල ආපහු ලබා දෙනවයි කියන එක
මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. වත්මන් රජය මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කර ගනිමින් කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු ජනතාවට වසන් කිරීමට උත්සාහ දරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය අද නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. සමහරු මේකට කියනවා කොරෝනා රැස්වීම කියලා. මොකද කාමරේ ඉන්නේ 500යි නැත්තම් 200යි. ඇත්ත වශයෙන්ම පුදුම වෙලා තියෙන්නේ මේක මේ සීමා වෙන්නේ අපිට විතරයි. ජනාධිපති අගමැති එනකොට දහස් ගණන් බස් වල දාලා ගේනවා. බස් එකේ එනකොටත් කොරෝනා හැදෙනවා, රැස්වීමට ගියාමත් කොරෝනා හැදෙනවා. රැස්වීමේදී කොරෝනාම යහන්නෙත් ආපහු යනකොටත් කොරෝනා හැදෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා කොරෝනා නැහැ කියලා රටේ. ඔයා නවත්තලා අර ගැසට් එක දාලා PHI ලගේ අඩු ගානේ මේ වර්ජනේ නවත්තන්න කියලා මං ඉල්ලීමක් හැමතැනම කොරෝනාව පැතිරෙනවා. මේ ආණ්ඩුව එක පාලනය කරන්නේ පරීක්ෂාව කරන්නේ කිසිම පරීක්ෂණයක් කරන්නේ. අන්න ඒක පාලනය කරන්නේ නැත්තම් විශාල ප්‍රශ්නයක් එනවා. කරුණාකරලා දවසකට පරීක්ෂණ 5000ක්වත් පවත්වන්න කියලා. නැත්තම් මේක නවත්ත ගන්න බෑ. ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. කොරෝනා ගැන කතා කරන්න බය. කොරෝනා කියලා ඡන්දේ කල් දැම්මුවොත් පෙරදෙන නිසා. කොරෝනා හැදෙම මරුණත් කමන්නේ ඡන්දේ තියාගන්න ඕන කියන්නේ. දෙවන එක තමයි ආර්ථිකය. සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. කිසිම විසඳුමක් නැහැ. ගෙදර ආර්ථිකය කැඩිලා. අතේ සල්ලි නැහැ. කොහොමද මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ? රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට නොසැලෙන ආර්ථික උපාය මාර්ග අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්. ආදායම් මාර්ග ඇයිරී තිබෙනවා 15යි. ත්‍රිවිල් හයර් කරනවා. ඒකෙන් ගත්තොත් රුපියල් 2000ක දෛනික ආදායමක් තිබුණා. ඒක 1000ට වඩා අඩු වී තිබෙනවා. ඒකම පාරේ පොලකඳ තියම් විකුණපු කෙනෙක් ගත්තොත් ඊට කලින් වීදුරු 50ක් විකුණුනා නම් දැන් 10ක්වත් විකුණෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා සෑම ශේස්ත්‍රයකම ආර්ථිකය ඇති වී තිබෙන කඩාවැටීමක් තිබෙනවා. රාජ්‍ය ආදායම් පැත් බැලුවොත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැලුවොත් ගිය අවුරුද්ද බිලියන 800ක් ආදායමක් උපයාගෙන තිබෙනවා. ඒකෙන් 4න් එකක්වත් මේ අවුරුද්දේ උපයා ගන්න බැරි වේවි කියන අදහසක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඇති වී තිබෙන විශේෂිත අර්බුදයක් ඉස්සරහට ගලාගෙන යන එක වළක්වන්න බෑ. අපේ යෝජනාවක් මම හිතන අපේ ආර්ථික වැඩපිළිවෙලත් අපි යෝජනා කරලා තිබෙන්නේ යම් නොසැලෙන ආර්ථික උපාය මාර්ගයකට අපිට යන්න ඕන. මම කියන්නේ නෑ ලෝකයේ සිද්ධ වෙන ඕනෑම චලනයක් අපේ ආර්ථිකයට බල නොපා ඉදීවි කියලා බලපානවා. නමුත් අපිට මාරාන්තික ලෙස බලපානවා. ඒ නිසා අපි නව තැනක අපේ ආර්ථිකය පිහිටවිය යුතු කියන එක තමයි මේ කොවිඩ් වසංගතය හමුවෙත් අපිට පෙන්වන්න කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසක වශයෙන්ම 3/2ක බහුතර බලයක් ලබා ගන්නා බව එම පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂය දැන් කැඩිලා අපි හිතුවා කැඩිච්ච එක එතනින් ඉවරයි කියලා නෑ. අන්න තවත් කැඩෙනවා. මොකද්ද මේ වෙන්නේ? ditta ධම්ම වේදනීය කර්මය. අනුර කුමාර මහත්තයාගේ සීනුවේ අර මැද කෑල්ල ගලවගෙන ගියා පෙරමුගාමි කට්ටිය. දැන් ඒක වෙනම යනවා. ශ්‍රී ලංකාවකටත් ඒකම තමයි. කියන්න දෙයක් නෑ අපි හිටපු පක්ෂය. ඒකට නන්නත්තර වෙලා මේ සියලු පක්ෂවලට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. හැබැයි බොහොම පැහැදිලිව කියනවා මේ සියලු පක්ෂ ඔක්කොම අවුරුදු 50 පැනලා ශ්‍රී ලංකාවක UMP එක අවුරුදු 70 පැනලා හැබැයි අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවුරුදු 4 උපන්දිනය ගන්නේ නොවැම්බර් මාසේ පළවෙනිදට මේ ලාබාල පක්ෂේ උපන්දිනය ගන්නේ 4 වෙනි උපන්දිනය ගන්නකොට 3/2ක පාර්ලිමේන්තුවකුත් ගන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය කියලා බොහොම ගෞරවයෙන් අපිට කියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය අනිකුත් පක්ෂවල අතකොළුවක් බවට පත්වීමෙන් සිරිකොත පක්ෂ මූලස්ථානීය පාක්ෂිකයින්ට අහිමි වීමේ තත්ත්වයක් උදා වී ඇති බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉස්සර නම් හොරාට ඩීල් දැම්මේ. හොරාට ඩීල් දාලා දැන් ඒව එලිපිට කියන්න තරම් බය නැති තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි අපි කිව්වේ ඒ කාලේ ටයිකෝට් කාර්යෝ සාටකකාරයෝ ආරක්ෂා කරා. දැන් සාටකකාරයෝ ටයිකෝට් කාර්යෝ ආරක්ෂා කරනවා. ඒ නිසානේ බය නැතුව දැන් මේ ජාතික ආණ්ඩු හදන්න කතා කරා. ගොඩාක් දේවල් පහුගිය දවස්වල කතා කරා. දැන් කුරහන් සාටකයේ එලිලා ගිහිල්ලා සිරිකොත මන්දිරය වියකී යන වලව්වක් බවට පත් කිරීමේ නින්දිත උත්සාහයක තමයි ඉන්නේ. හැබැයි අපි කියන්න ඕන සිරිකොත අයිති කාටවත් නෙමෙයි. පාක්ෂිකයන්ට
අයිති. අපිත් පාක්ෂිකයෝ. ඒ නිසා සිරිකොත ගැන අපි 6 වෙනිදාන් පස්සේ බලා ගන්නම්. හැබැයි මේ රටේ ජනතාව 5 වෙනිදාට මේ ඩීල් දේශපාලනයට නම් උත්තර ලබා දෙයි කියන එක මගේ විශ්වාසය තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය වළක්වා ගැනීමට දූෂණයෙන් වංචාවෙන් තොර අවංක ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය ඩලස් අලහප් පෙරුම් මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අවුරුද්දකට සැරයක් මන්ත්‍රීවරයෙක් තමන්ගේ වත්කම් බිරිඳගේ තරුවන්ගේ වත්කම් හෙළිදරව් කරන්න ඕනේ. හෙළිදරව් කරේ නැත්නම් දඩේ මොකක්ද? දඩේ රුපියල් 10යි. අපි යෝජනා කරන්නේ මේක මිලියනයක් වෙන්න ඕනි කියලා. අඩුගානේ මාස දෙකක් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුව සස්පෙන්ඩ් කරන්න තාරන් කරන්න ඕනි කියලා. මේ වෙනුවෙන් 3/2 බලයක් ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලනවා. ඒකට ගැළපෙන කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න. කෝච්චියට තව දුර යන්න තියෙනවා. අන්තිම ස්ටේෂන් එක හම්බෙන්නේ අගෝස්තු 5 වෙනිදා. එසා ඒ කෝච්චියට නගින්න බය නැතුව විශ්වාස කරන්න හොඳ ඩ්‍රයිවර් මහත්තයෙක් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න කෝච්චියේ. පීලි පන්නන්නේ නැති. ඒ විශ්වාසය ඇතුව තමුන්නාන්සලා අගෝස්තු 5 වෙනිදා දරුවන් වෙනුවෙන් තීන්දුවක් ගන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. සමහර අනපනත් සම්මත කරගත්ත දේවල් මේ රටට හොඳක් වෙන දේවල් නෙමෙයි. ඒ අනපනත් අවශ්‍ය කරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්න අවශ්‍යතාවය තියෙන නිසා තමයි 3/2 බලයක් ඉල්ලන්නේ. ආණ්ඩුව 3/2 කතා කරේ ජනාධිපතිවරණේ ඉවර වෙච්ච ගම. 3/2 උන්මාදය නිසා තමයි ඡන්දේ කල් දාන්නේ නැතුව කොහොම හරි ඉක්මනට ඡන්දේ තියන්න ඕනවට නාම යෝජනාවක් දුන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් 99%ක්ම අද එකතු වෙලා ඉන්නේ දුරකථනෙත් එක්ක. සමගි ආණ්ඩුවට කැමති අය එයි නැති අය පැතරලා ඉඳී. කොහොම වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයෝ පමණක් 113 ගන්නවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ජනතාවට උනේ මොකක්ද කියලා ජනතාවටම තේරෙන්නේ. පොහොට්ටුවට විශේෂයෙන්ම ඡන්ද දුන්න අය. ඒ අය අන්ධබන්ද වෙලා මේ තාවකාලික ආණ්ඩුව පරාජයක අභියස ඉන්නේ මිත්‍රෝන්නි පරාජයක අභියස. මේ රටේ ඉන්න දුර්වලම දේශපාලන කණ්ඩායම එකතු වෙලා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කරන්න කුමන්ත්‍රණයක් කරා. සම්පූර්ණ රට අවුලෙන් අවුලට දවසෙන් දවස යන්න පටන් ගත්තේ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය යනකොට රටේ වගකීම් යොත්තෝ කිසි දෙයක් දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වැඩිම චෝදනාවක් ආයේ මට. මං ගෝ පොලිසිය නෙමෙයි ඔය අපේ ලෙඩෙන් ඉන්න තාත්තද නම් ඉරි අම්මට උඩු මේක කර ගෙවුවනේ මට. මම දැනගෙන කිව්වේ නැහැ කිය. ඕක නෙමෙයි ඇත්ත කතාව. ඒගොල්ලන් ඔය බෝම්බයක් ගහලා මිනිසුන්ට බය ඇති කරා. මතක තියාගන්න මේක හොඳට. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන එකක් තියෙනවාමයි. අවුරුදු 5ක් තිස්සේ රටට කරපු හානි දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් තමයි මේ පළ දෙන්නේ. දක්ෂතා තියෙන තනි මිනිහෙක් නෑ. එතකොට ඔක්කොම හිතනවා තමන් නායකයෝ කියලා. 3ට නෙමෙයි 4ට කැඩේ වගේ පේන්නේ. දැන් නායකයෝ 4 දෙනෙක් ඉන්නවා. රාජ්‍ය සේවකයන් රජයේ කෙරෙහි කලකිරලා ඉන්නවා. ගොවි ජනතාව රජයේ කෙරෙහි කලකිරලා ඉන්නවා. මේ සියලු දෙනාම ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දෙන්න බලාගෙන ඉන්නවා. කිසි කෙනෙක් කලකිරෙන්න එපා. අලුත් නායකයෙක් ඇවිල්ලා තියෙනවා. අපි අලුත් පක්ෂයක් කරලා තියෙනවා. රජයන් ආවට ජාතික ප්‍රතිපත්ති හදලා නැහැ. ආණ්ඩු පක්ෂයේ මොන දේ ගෙනාවත් ඒක හොඳ වුණත් නරක වෙනත් විපක්ෂයේ විරුද්ධයි. ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්නේ නැති තාක්කල් ඒ ආණ්ඩුවේ ඒ වෙලාවට පැලස්තර දානවා. අද වෙනකොට නොයෙකුත් තිරනාටක හදලා තියෙනවා. පෞගේ ජනාධිපතිතුමනේ රටේ ජනතාවට කිව්වේ සැමට නීතිය සමානව ඉෂ්ට කරනවා කියලා. මුලින් ඉඳලා මෙයාලගේ සෙල්ලම ඒක තමයි. මේ මොකක් හරි සිද්ධියක් වුණාම ඒකේ වගකීම පැහැර අරිනවා. කොපමණ අවලාද දැම්මත් කොපමණ මඩ ගැහුවත් මේ ආන්ත්‍රණය කඩන්න බැරි වෙලා තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තියෙන සුදුසුකම බැට් බෝල දෙන එකවත්, කුටු 25ක් දෙන එකවත්, බුෆේ සෙට් එකක් දෙන එකවත් නෙමෙයි. මේ විෂමාචාර ක්‍රියා සියලු දේ මේ රටින් නැති කරලා රට සංවර්ධිත තැනකට අරගෙන යන්න. ඔය කවුරුත් එක වල්ලේ පොල් විභාගයක් තියලා පාර්ලිමේන්තුවට තේරුවා නම් එහෙම ප්‍රශ්න පත්‍රයේ පැය දෙකේ ප්‍රශ්න පත්‍රයේ විනාඩි 5න් ලියන්න පුළුවන් එකම කණ්ඩායම මාලිමාවේ කණ්ඩායම තමයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල අභියෝග නම් මම දකින්න තරමින් නැහැ සමගි ජන බලවේගයට. මොකද ජනතා විමුක්ති පෙරමුණත් එක් ධන ප්‍රතිපන්තියක් විතරයි මේ කාලේ. ඒගොල්ලෝ බිම් මට්ටමට ආවේ නැහැ. බිම් මට්ටේ තරුණියෝ ඒගොල්ලෝගේ පක්ෂයට බඳවා ගැනීමක් සිද්ධ වුණේ නැහැ. හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි. අපි ප්‍රතිඵලය ලැබෙන දිහා බලන් ඉන්නවා. අපි මතක් කරලා දෙන්නට ඕන එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරු විල්පත්තුව විනාශ කරලා නිදන් හාරලා මේ රටට මහා විනාශයක් කළා. ජනාධිපතිතුමා කීප දේවල් මොනවද කරලා තියෙන්නේ? තඹාන මිනිස්සු ජීවත් වෙන්න අමාරු ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න බැරත් තිබෙනවා. බඩමිලි අහස ඉස්සර ගිහිල්ලා. මේක බොරු නෙවෙයි මේක ඇත්ත කතන්දරනේ. පරණ කතාවක් තියෙනවනේ. ඔය කියන තරම් එකකව නැත කියලා මොඩ කියන තෙච්ච තමයි. සෙවණගල උග්ගව එකමුතුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදී එතනොල් ආනයනයට විරෝධය පළ කරමින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා.
එතනෝල් ආනයනයට විරෝධය පළ කරමින් සෙවනගල උග්ගොවි එකමුතුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අද විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මෙම විරෝධතාවයට උග්ගොවීන් මෙන්ම සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින්ද එක්ව සිටියා. අපිට ආරංචියක් තියෙනවා නැවතත් එතනෝල් පිටරටින් ගෙන්නන්නට එක ව්‍යාපාරිකයෝ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරනවා කියලා. අපි ඒකට ප්‍රබලවම තදබල ලෙසම විරුද්ධයි. අපි මාරාන්තික උපවාසයක් කරා යන්නට සූදානම් මේ දේ කරොත් මොකද සෙවනගල සීනි ආයතන රැක ගන්න අපි ඕනෑම දෙයක් කරනවා ඉදිරියේදී කියන සමහර දැන් ව්‍යාපාරිකයන් මේක හුවා දක්වන්න උත්සාහ ගන්නවා. රටේ අපේ තියෙන නිෂ්පාදනය මදි. ඒ නිසා ආනයනය කළ යුතුයි කියලා. නමුත් ඒක අමූලික මුසාවක්. මොකද මේ වෙනකොට සෙවනගල කර්මාන්තශාලාවේ පැල්වත්ත සීනි සමාගයේ එතනෝල් ලීටර ලක්ෂ 9ක් මේ වෙනකොට තියෙනවා. ඒ අනුව අපිට ඒ අවශ්‍ය ධාරිතාවය සපයන්න පුළුවන්. මේ ලාභ ලැබු සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේ නැවතත් කනකොකා හඬන්න එතනෝල් ව්‍යාපාරිකයෝ නැවතත් ඒකට ආරාධනා දිනවා. පිටරටින් නැවතත් එතනෝල් ගේන්න. විරෝධතාවය අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පැමිණ විරෝධතාකරුවන්ගේ ගැටලුවට විසඳුම් ලබා දීමට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපේ එතනෝල් හොඳ නැහැ කිව්වට ඒක ප්‍රමිතියෙන් හොඳයි කියලා අපි ඔප්පු කළා හමාරයි. මොනම හේතුවක් නිසාවත් අපි අපේ නිෂ්පාදනයේ තියෙන තාක්කල් එතනෝල් රටින් ගේන්න දෙන්නේ නැහැ. දැන් ඔය කියන සමාගම් ඉල්ලලා තියෙනවා ලීටර් ලක්ෂ 16ක්. අපි ඒ ලක්ෂ 16ම දෙනවා. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ අපිට මේ දේශීය කර්මාන්තේ නංවන්න. ගොඩක් දෙනෙකුට ඕන පාඩු ලබන ආයතන බවට පත් කළ මේව විකුණන්න ඉස්සෙල්ලාට. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ රජේ පාඩු කරන්න නෙමෙයි ආවේ. ලාභ ලබන්න. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහැර අද රාත්‍රී 7:14ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ දකුණු දිශාමුඛව පිටත්ව මහනුවර නගරයේ වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළා. පළමු කුඹල් පෙරහැරේ ආරම්භක දිනය අද දිනේ. මල්වතු අස්කිරිය ඔබ මහා විහාරයේ අතිපූජ්‍ය මහානා හිමිපාණන් වහන්සේලා දෙනමගේ ඒ වගේම අධිගෞරව ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජය සෞඛ්‍යාංශ සියල්ලන් සමග සාකච්ඡා කොට මෙවර පෙරහැර සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම මහජන සහභාගීත්වයෙන් තොරව පවත්වන්න අපි තීරණය කළා. මහජන සහභාගීත්වයෙන් තොරව මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වුවද සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල් තැන දෙමින් විචිත්‍රවත් ලෙස පෙරහැර පැවැත්වීමට කටයුතු කර ඇති බවයි දියවඩන නිලමේතුමන් වැඩිදුරටත් සඳහන් කළේ. අද පස්වරුවේ දළදා මාලිගාවෙන් පිටත්වන කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය හරහා ගමන් කර නැවත ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ දළදා මාලිගා පරිශ්‍රයට ගෙවැදීමට නියමිතව තිබෙනවා. මේ අතර රුහුණු මහ කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ පස්වන දිනය අදට යෙදී තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.